ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා තවත් අපේ RAM Studios Video Games Master Class YouTube channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් මේක ඊළඟට කිව්වම නම් ඕගොල්ලෝ පොඩ්ඩක් විතර confused වෙයි. ඉතින් මම මේ අද ඕගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ gameplay designing in Unreal Engine කියන tutorial series එකේ 7 වෙනි පාඩම. දැන් ඕක කිව්ව ගමන් ඕගොල්ලෝ බලනවා ඉතින් කෝ ඉතුරු 6 කියලා. right ඉතින් මම ඒක ගැන explanation එකක් දෙන්න. ඉතින් ඒක ගැන explanation එකක් දුන්නොත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ දවස් ටිකේ පොඩ්ඩක් අපේ YouTube channel එකටත් අපි videos කරන්න පොඩ්ඩක් පරක් වුණා කියලා. ඒකට හේතුව තමයි අපි වෙනමම අපේ මාස 6 video games master class course එකට අපේ වෙනම යනවනේ මාස 6 course එකකුත් ඒකේ free content තියෙන තැන තමයි මේ YouTube channel එක කියලා කියන්නේ. එතකොට ඒකේ මේ මාස 6 course එකට participate වෙන කට්ටියටම exclusive video series වෙනම tutorials තියෙනවා. ඉතින් ඒ series වල සමහර videos අපි decide කරා YouTube channel එකේ දාන්න. එතකොට ඔයගොල්ලන්ටත් idea එකක් එයි මොන වගේ content ද අපි master class 6 month course එක ඇතුලේ කරන්නේ සහ මොන තරම් extend එකකට අපි ඒව ගෙනියනවද කියන එක. ඉතින් ඒ නිසා තමයි ඒකේ පළවෙනි පියවර විදියට අපි මේ 7 වෙනි පාඩම gameplay designing in Unreal Engine කියන series එකේ අද අපි මේ YouTube එකට publish කරන්නේ. ඉතින් සමහර වෙලාවට මේක ටික කාලයකට පස්සේ ඕගොල්ලෝ මේ දකින්න එකක් වෙන්න පුළුවන්. තාමත් අපි master class එකට මේ video series එක ඒ කියන්නේ 6 month course එකටවත් අපි තාම publish කරලා නැහැ. අපි ඉදිරියේදී තමයි මේ videos publish කරන්නේ. ඒ වගේම තමයි 6 month course එකට එන්න බැරි කට්ටියට අපි ඕගොල්ලන්ට chance එකක් දෙන්න බලාගෙන ඉන්නවා. මාස 6 course එකට ආවේ නැතත් මෙන්න මේ විදිහේ Unreal Engine වල අපි 6 month course එක ඇතුලේ කරන video series වෙනමම ඕගොල්ලන්ට pay කරලා ගන්න විදිහටත් අපි setup කරගෙන යනවා පොඩි වැඩපිළිවෙලක්. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අපි අද අරගෙන අවිල්ලා තින්නේ මේ 7 වෙනි වීඩියෝ එකට. ඉතින් මේකෙදි ඕගොල්ලොන්ට මේ කලින් වීඩියෝ 6 සමහර වෙලාවට බැලුවේ නැතත් අයිඩියා එකක් ගන්න පුළුවන් දේවල් තියෙයි. සමහර දේවල් හොඳටම එක්ස්ප්ලেইন වෙන්නේ නැති වෙයි. මොකද අපි කලින් වීඩියෝස් 6 දී එක්ස්ප්ලেইন කරපු දේවල් තියෙනවා නම් මම ඒ ටික ඉක්මනට කරගෙන යන නිසා. හරි. right. ඊට පස්සේ මේ thumbnail එක ගැන පොඩ්ඩක් කියන්නම්. එතකොට මේ thumbnail එක අනිත් thumbnails වලට වඩා ඕගොල්ලන්ට වෙනස් කියලා පේනවා ඇති. මොකද මේ thumbnail එකේ මම outer line එකක් දාලා තියෙනවා. right. ඒ කියන්නේ වටේට වෙන frame එකක් දාලා ඊට පස්සේ යටින් මම ඒ අදාළ video series එකේ නම දාන්න පොඩි ඉඩක් ඉතුරු කරලා තියෙනවා. එතකොට මේ වගේ thumbnail එකක් දැම්මොත් ඕගොල්ලන්ට ඉස්සරහට හිතා ගන්න පුළුවන් මේක අපේ master class 6 month course එක ඇතුලේ video series එකක කොටසක වීඩියෝ එකක් තමයි අපි මේ ඕගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකේ number 7 එකත් මම මෙතන දාලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ thumbnail එක වෙනස් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකත් indicate කරගන්න පුළුවන් මෙතනින්. අපි ඊළඟට යමු කෙලින්ම අද පාඩමට. right. interpolation. මොකක්ද මේ interpolation කියලා කියන්නේ? interpolation කියලා කියන්නේ පොඩ්ඩක් maths වලදී පාවිච්චි කරන වචනයක්. සාමාන්‍ය ඉංග්‍රීසි වචනයකුත් තියෙනවා interpolation වලට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන එකක්. හැබැයි අපි maths වලදී එහෙමත් නැත්නම් ගණිතයේදී පාවිච්චි කරන interpolation කියන වචනය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට මේකෙදි කියනවා in the mathematical field of numerical analysis interpolation is a type of estimation, a method of constructing new data points based on the range of discrete set of known data points කියලා. ඒ කියන්නේ interpolation කියලා කියන්නේ estimation එකක්. අපි estimate කරනවා කියලා කියන්නේ අපි ගණනය කරනවා වගේ. හරි. එතකොට ඒ ගණනය කරන එකේදී අපි estimate කරනවා කියලා කියන්නේ ඇස්තමේන්තු කරනවා කියලා ඔය කියන්නේ. ඒකෙදී අපි බලන්නේ roughly හරි අපි බලනවා. ඒ කියන්නේ දල වශයෙන් හරි අපි නිගමනය කරගන්න බලනවා එතනට එන ගාන මොකක්ද කියලා. අන්න ඒ වගේ අපි එතකොට estimation එකක් කරනවා values වලට graph එකකදී. right. උදාහරණයක් විදියට මේකෙදි අපි දන්න data points ටිකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි දන්න data ටිකක් තියෙනවා. අපි දන්න දත්ත ටිකක් තියෙනවා. අපි දන්න values ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඉතින් පල්ලෙහා රූප තුනක් තියෙනවා. මේ රූප තුනෙන් පළවෙනි රූපය ගත්තොත් වම් පැත්තේ තියෙන මේකේ තියෙනවා data points කියලා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මේකේ තියෙන්නේ පොඩි ප්‍රස්ථාරයක්. එතකොට මේ ප්‍රස්ථාරයේ එකේ ඉඳලා ඍණ 1 වෙනකන් y axis එකේ තියෙනවා. බිඳුවේ ඉඳලා 6 වෙනකන් x axis එකේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් රතු පාට points ටිකක් තියෙනවා. එතකොට රතු පාට points ටික ගත්තොත් මේ points ටිකට අපි කියනවා known data points කියලා. එහෙමත් නැත්නම් අපි දැනගෙන ඉන්න දත්ත ටික. right. ඔන්න දැන් අපි දැනගෙන ඉන්නවා දත්ත ටික. ඊට පස්සේ
අපි සාමාන්‍යයෙන් බලනවා මේක වෙන්න පුළුවන් මොන වගේ graph එකක්ද කියලා. right මේක වෙන්න පුළුවන් මොන වගේ graph එකක්ද කියලා. එතකොට මේක එක විදිහේ graph වෙන්න පුළුවන් එක condition එක අනුව. ඒ තැන අනුව එක විදිහට ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට interpolation එක වර්ග තියෙනවා. right interpolations ගත්තොත් එක වර්ග තියෙනවා. එතකොට මේ interpolations දෙකකට හරියන්න අපි අර දන්න data points ටිකෙන් අපි දන්න දත්ත වලින් ඇඳපු graph දෙකක් තමයි මේ දෙවෙනි රූපයෙන් සහ තුන්වෙනි රූපයෙන් පෙන්වන්නේ. එතකොට එක interpolation වර්ගයක් නැත්නම් එක estimation method එකක් තමයි linear interpolation කියලා කියන්නේ. linear interpolation කියලා කියන්නේ මොකද්ද? අර data points දෙකක් අරගෙන ඒක තනි ඉරකින් යා කරනවා. ඒක තනි ඉරකින් යා කරනවා. ඒ කියන්නේ ඒක linear කියලා අපි හිතනවා. linear කියනකොට ඕගලන්ට සාමාන්‍යයෙන් ඕගලන්ට තේරෙනවා ඉතින් linear කියලා කියන්නේ නිකන් line එකක් දිගේ යනවා වගේ කියන අදහස දෙනවා කියන එක ඕගලන්ට නිකන් තේරෙනවා ඇති. right linear කියලා කියන්නේ පොඩ්ඩක් line එකක් දිගේ යනවා වගේ කියන එක. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි polynomial interpolation කියන එක. එතකොට polynomial කියද්දි ඕගොල්ලන්ට තේරෙනවා ඇති අර හැම data point එකක්ම tangent එකක් විදිහට අරගෙන තියෙනවා අර යන curve එකේ. ඒ කියන්නේ curve එකක් විදිහට තමයි යන්නේ. හරි polynomial කියලා කියන්නේ curve එකක් විදිහට යනවා. interpolation linear interpolation කියලා කියන්නේ සාමාන්‍යයෙන් polyline එකක් විදිහට යනවා. සාමාන්‍යයෙන් එක දිගට මේකක් යනවා. ඒකට මම මේක වචන වලින් කියනකොට වඩා ඕගොල්ලන්ට මම හිතන්නේ තේරෙනවා මම මේ කියන්නේ මොකක් ගැනද කියලා මේ රූපය බැලුවා. right එතකොට මේක interpolation අපි දන්න වර්ග දෙකක් විතරයි. තව එක interpolation වර්ග තියෙනවා. එතකොට ඒ අදාළ තැන අනුව අපිට බලන්න පුළුවන් අපි මොන විදියටද දන්න points ටික අරගෙන ඒකේ ඉතුරු points ටික නිගමනය කරගන්නේ කියලා. right අපි ඉතුරු points ටික කොහොමද නිගමනය කරගන්නේ කියලා බලනවා දන්න points ටිකෙන්. ඕක තමයි සාමාන්‍යයෙන් ගත්තොත් ලේසියෙන්ම කියන්න පුළුවන් ක්‍රමය. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. right ඊට පස්සේ අපි මේකෙදි අද කතා කරන්න යන්නේ linear interpolation කියන එක ගැන. අපි polynomial interpolation කියන එක ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ linear interpolation කියන එක ගැන. right ඉතින් සාමාන්‍යයෙන් A level වලට maths කරලා තියෙන කෙනෙක් හෝ ඊට පස්සේ කැම්පස් එකේදීත් maths වලට related මොකක් හරි subject එකක් follow කරපු එක්කෙනෙක් නම් මේ දේවල් සාමාන්‍යයෙන් දන්නවා. එහෙම දන්නේ නැති හැබැයි game development වලට එන programming වලට කැමති අයට තමයි අපි සාමාන්‍යයෙන් මේ දේවල් ටික මේ විදිහට ගොඩක් explain කරලා කියන්නේ. එතකොට linear interpolation කියලා කියන්නේ අපි simple method එකක් estimate කරන්න ගන්න linear function එකක දන්න data points දෙකක් තියෙනවා නම් ඒ අතරමැද values ටික calculate කරන ක්‍රමය තමයි linear interpolation කියලා කියන්නේ. එතකොට linear interpolation එකේදී තියෙන condition එක තමයි සාමාන්‍ය පොදුවේ ගත්තොත් තියෙන interpolation එකට වඩා අපි linear function එකකට තමයි interpolation එක කරන්නේ. නැත්නම් estimation එක කරන්නේ. right එතකොට ඕගොල්ලන්ට මේ රූපේ පේනවා ඇති මෙතන තියෙනවා y1 x1 කියලා point එක. මේ තියෙන එක point එක. ඊට පස්සේ මෙතන තියෙනවා y0 x0 කියලා point එකක්. එතකොට අපි හොයාගන්න ඕනේ මේ දෙක අතරමැද්දේ තියෙන points ටික මොනවද කියලා. ඒ අතරමැද්දේ ඕනම value එකක් අපිට හොයාගන්න ඕන නම් අපි මොකද කරන්නේ? මේක linear function එකක් විදිහට සලකලා linear interpolation කියන method එක පාවිච්චි කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ නිල් පාට line එකේ තියෙන ඕනෑම සාධාරණ point එක අපි xy කියලා ගත්තොත් මෙතන xy නම් මෙතන xy නම් මෙතන xy නම් මෙතන xy නම් මේ හැම එකෙදිම ඒ අදාළ value එක අපිට calculate කරගන්න පුළුවන් මේ linear interpolation කියන method එක හරහා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ටික පැහැදිලි වෙනවා. අපි බලමු තව කොහොමද මේක වෙන්නේ කියලා. right එතකොට දැන් linear function එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඉබේ. linear function එකක් කියලා කියන්නේ හරිම ලේසි. අපිට polynomial functions වලට ගියොත් තව ගොඩක් අමාරු වෙනවා. linear function එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය ව්‍යවහාරයේදී දන්න y සමානයි mx ධන c කියන ප්‍රස්ථාරයකට අදාළ function එකක්. හරි. අපි සාමාන්‍ය y සමානයි mx ධන c කියන එක function එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. right ඒක සාමාන්‍යයෙන් අපි
ටිකක් ඒ කියන්නේ අපි ඉස්කෝලේ කාලේ දින y සමානයි mx ධන c කියලා සලකන්නේ. එතකොට y කියන එකෙන්නේ අපි ඇත්තටම ප්‍රස්ථාරය මොකක්ද කියලා කියන්නේ. right? එතකොට y සමානයි කියනකොට y කියලා කියන්නේ. හරි? y කියලා කියන ප්‍රස්ථාරයේ අගයන් ටික දෙන්නේ mx ධන c වලින් කියලානේ අපි කියන්නේ. අපි y කියන එක නා හැම වෙලාවෙම සමාන කිරීමෙන් එක පැත්තකට තියෙනවා. ඊටු පැත්තේ තමයි ඒ සමීකරණයේ ඊටු ටික තියෙන්නේ. එතකොට y කියන එක නාට අපි ෆන්ක්ෂන් එකක් කියන නිසා අපි දෙනවා fx කියලා ඒකට අංකනයක්. සාමාන්‍යයෙන් අපි fx කියලා මෙන්න මේ විදිහට අපි ඒකට අංකනයක් දීලා තියෙනවා. fx කියලා කියන්නේ x කියන විචල්්‍ය. x කියන විචල්්‍යයත් එක්ක තියෙන ෆන්ක්ෂන් එකක් කියන එක තමයි මේ කියන්නේ. හරිද? f කියන එකෙන් අර්ථ දක්වන්නේ මේක ෆන්ක්ෂන් එකක් කියන එක. x කියන එකෙන් අර්ථ දක්වන්නේ x කියන විචල්්‍යයත් එක්ක සම්බන්ධ ෆන්ක්ෂන් එකක් කියන එක. එතකොට මේ පැත්තේ ax ධන b කියලා කිව්වම මේක x වල ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මේක ab කියලා කියන්නේ නිකම්ම සාමාන්‍ය අගයන් දෙකක් වෙනවා. සාමාන්‍ය අගයන් දෙකක් වෙනවා. right. ඒක වැඩි වුණේ නිකන් තේරුණා නම් ඇති y සමානයි mx ධන c කියන ප්‍රස්ථාර ගැන තමයි අපි මේ කතා කරන්න කියලා linear function එකක් කියලා. right. එතකොට linear interpolation එකක් කියලා කියනකොට ඒ points යා කරනකොට ඒ points දෙකක් අතරේ line එක අපිට y සමානයි mx ධන c කියන format එකෙන් පෙන්වන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ. right. ඒ විදිහට තමයි අපි reverse විදිහට calculate කරලා බලන්නේ ඒ අතරමැද values මොනවද කියලා. මේක හරිම ලේසි දෙයක්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හරි O level A level වල හරි ඊට කලින් හරි ගණන් දන්නවනේ. right. එතකොට Unreal Engine එකේ මේ linear interpolation කියන node එක ගැන කතා කරන්න තමයි අපි මේ දේවල් ටික ඕගොල්ලන්ට introduction එක අරගෙන දුන්නේ. එතකොට Unreal Engine එක ඇතුලේ linear interpolation කියන එකේ මම මේ මාක් කරලා තියෙන විදිහට L අකුරයි linear කියන එකෙන් ERP අකුරු ටිකයි අරගෙන LERP එමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන lerp. එතකොට lerp කියලා node එකක් අරගෙන තියෙනවා blueprint graph එකේ. එතකොට මේ blueprint graph එකේ lerp කියන එක ගත්තම මේකෙන් වෙන්නේ linear interpolation එක. ඒ කියන්නේ මෙයා linearly interpolate කරනවා AB කියලා අගයන් දෙකක් තියෙනවා නම් ඒ දෙක මැද්දේ මොනවාද තියෙන අගයන් ටික කියලා. right. ඒ කියන්නේ AB කියලා values දෙකක් තියෙනවා නම් ඒ දෙක අතර මැද තියෙන්න පුළුවන් values ටික මෙයා estimate කරනවා linear function එකක් විදිහට සලකලා. මම හිතන්නේ තේරෙනවා. right. හැබැයි මේක බේස් කරගෙන ඉන්නේ alpha කියන එකත් එක්ක. එතකොට අර මම කලින් graph එක දැන් මම අංකණය මාරු කරත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ අපේ Unreal Engine එක ඇතුලේ node එක. මේ Unreal Engine එක ඇතුලේ node එකේ එක input එකක් තමයි A කියන value එක. B කියන value එක තමයි දෙවෙනි input එක. තුන්වෙනි value එක තමයි මෙන්න මේ alpha කියන value එක. එතකොට AB කියලා කියන්නේ මෙන්න මේ y අක්ෂයට දාලා බැලුවොත් AB කියලා කියන්නේ මෙන්න මේ වගේ අගයන් දෙකක්. එතකොට A වලට සාපේක්ෂව තියෙන්නේ alpha කියන අගේ බිඳුව. B වලට සාපේක්ෂව තියෙන්නේ alpha කියන අගය 1. එතකොට මේ alpha කියන අගය හැම වෙලාවෙම බිඳුව 1 අතර තියෙන්න ඕන එකක්. හැබැයි AB කියන අගයන් දෙකට ඕනම value එකක් තියෙන්න පුළුවන්. ඕනම අගයක් තියෙන්න පුළුවන්. right. මෙතනදි ගත්තොත් එහෙමනම් AB කියලා කියන්නේ floats දෙකක්. එතකොට float කියලා කියන්නේ දශම ස්ථාන සහිතව ඕන number එකක් වෙන්න පුළුවන් AB කියන අගයන් දෙක. එතකොට මේ lerp කියන node එකකින් කරන්නේ අපිට පුළුවන් මෙන්න මේ alpha කියන එකට බිඳුව 1 අතර value එකක් දෙන්න. එතකොට මේගොල්ලෝ මේ Unreal Engine එකේ lerp node එකට definition එක දීලා තියෙන්නේ alpha කියන එකන බිඳුවක් වෙලාවේදී A කියන එකන 100%. alpha කියන එකන එක වෙලාවේදී B කියන එකන 100%. ඒ කියන්නේ alpha කියන එකන බිඳුව සහ 1 අතර අගයක් වුණොත් A කියන එක්කනාගෙන් 100ට ගණනකුයි B කියන එක්කනාගෙන් 100ට ගණනකුයි විදිහට මික්ස් වෙලා තමයි ඒ අතරමැද අගය හැදෙන්නේ. right. මම හිතන්නේ දැන් ටිකක් තේරීගෙන යනවා ටිකක් තියරිටිකල් වගේ ඇති. හැබැයි ඕගොල්ලන්ට අපි මේක ප්‍රැක්ටිකල් කරලා පෙන්නනකොට තේරුම් ගන්න පුළුවන්. right. ඒ හින්දා දැම්ම කලබල වෙන්න එපා. හරි. ඊළඟට මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි A කියලා කියන්නේ 100යි කියලා කියනවා. B කියලා කියන්නේ 50යි කියලා කියනවා. එතකොට
ඇල්ෆා බිඳුවේදී A කියන අගේ 100ට 100යි නිසා අපිට අවුට්පුට් එක හම්බෙනවා 100යි කියලා. right? මේ graph එකේ බලුවොත් A කියන එක නම් 100 නම් ඔයාලට පේනවා ඉතින් මෙතන බිඳුවේ ඉඳලා A කියන එක නම් 100. ඊට පස්සේ B කියන එක නම් 50යි න. B කියලා කියන්නේ මෙතනනේ. මෙයා 50යි. මෙයා 50යි කියලා කියන්නේ 50 හම්බෙන්නේ කොයි වෙලාවේද? ඇල්ෆා කියන එක නම් එක වෙලාවෙදී. right? ඇල්ෆා කියන එක නම් එක වෙලාවෙදී. එතකොට කවුරු හරි ඇහුවොත් හරි මට ඇල්ෆා කියන එක නම් 0.5 දී තියෙන උත්තරය දෙන්න කියලා 0.5 දී අනිවාර්යෙන් මොකද වෙන්නේ 100යි 50යි දෙන්න එකතු කරලා දෙකට බෙදෙන උත්තරය තමයි එන්නේ මේක ලිනියර් ෆන්ක්ෂන් එකක් නිසා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එතකොට 75 කියන අගය තමයි එන්නේ. right? 75 කියන අගය තමයි එන්නේ. ඕකට අදාළ සමීකරණය ඕනනම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක තමයි ලිනියර් ඉන්ටර්පොලේෂන් එකට අදාළ සමීකරණය. මේකේ y නෝට් කියලා කියන්නේ y නෝට් සහ x1 කියලා කියන්නේ y නෝට් ඊට පස්සේ y1 x නෝට් x1 කියලා කියන්නේ අපි අර දන්න පොයින්ට්ස් ටික xy කියලා කියන්නේ අපි හොයාගන්න ඕනි පොයින්ට්ස් ටික right එතකොට ඔය සමීකරණයෙන් තමයි අපි හොයාගන්නේ මේ අදාළ මේක මොකක්ද කියලා. එතකොට ඔය සමීකරණය දාලා අපිට අදාළ උත්තරය දෙන එක තමයි මෙන්න මේ Unreal Engine එකේ blueprint එකේ node එකකින් කරන්නේ. දැන් පොඩ්ඩක් clear. අපි මේක කරලම් බලමු. ඊට කලින් අපි බලමු අපි කතා කරන්නේ අපි කලින් වීඩියෝස් වල කතා කරා මේ event tick කියන එක ගැන. event tick එක නෙමෙයි event nodes කියන එක ගැන. එතකොට event nodes ගැන කතා කරනකොට event tick කියලා කියන්නේ එක event node වර්ගයක්. මේ event node එකේ තියෙන විශේෂත්වය තමයි මේක simple event node එකක්. මේක හැම වෙලාවෙදිම call කරනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දැන් event tick එක හරහා execute කරන මොකක් හරි action එකක් තියෙනවා නම් අපේ game play එක ඇතුලේ හැම frame එකේදීම කිව්වේ ඕගොල්ලෝ දන්නවා අපේ games වල සාමාන්‍යයෙන් අපි දන්න නමක් තමයි මේ frames per second එහෙමත් නැත්නම් FPS කියන අගේ. ගොඩක් අය තමන්ගේ කම්පියුටර් එකේ ගේම් එකක් කොච්චර හොඳට වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න මේ FPS අගයත් එක්ක. එතකොට FPS අගය 30යි කියලා කියන්නේ සෑහෙන හොඳයි frames per second ගාන ඒ වගේ බලනවනේ. එතකොට frames per second කියලා කියන්නේ මොකද්ද? තප්පරයකට තියෙන frames ගාන. තප්පරයකට තියෙන frames ගාන. එතකොට මේ event tick එකේදී කරන්නේ මේ තප්පරයකට frames ගානක් තියෙනවනේ. එතකොට ඒ frame එකක් ඇතුලේ හැම වෙලාවෙදිම මොකද වෙන්නේ? මේ අපි දෙන action එක run කරන එක තමයි මේ event tick node එකෙන් කරන්නේ. right? එතකොට මේක අපි සාමාන්‍යයෙන් මේ frame rate independence කියන කතාවේදී පාවිච්චි කරනවා video games වලදී. ඉතින් මේකෙදි වෙන්නේ frame rate එක සමහර තැන් තියෙනවා සමහර values වෙනස් වෙන්න ඕනේ අපේ frame rate එක සාපේක්ෂව අරගන්න නැතුව. frame rate එකට සාපේක්ෂව ගත්තොත් සමහර දේවල් player ගේ අතින් අවාසි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වලදී අපිට මේ event tick එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒවා අපි ඉස්සරහදී තව කතා කරමු කොහොමද examples උත් එක්ක එක වෙන්නේ කියලා. දැනට idea එක තියාගන්න game එකේ හැම frame එකකදීම action එකක් call කරන්න ඕනි නම් අපි ඒකට ගන්නේ event tick කියන event node එක. right. අපි දැන් යමු Unreal Engine එකට. හරි මෙතන තියෙනවා first person අපේ character එකේ blueprint එක. ඉතින් මෙතනදී අපි කලින් sprint එක පාවිච්චි කරා crouch එක පාවිච්චි කරා මෙතනදී අපිට crouch එකේදී තමයි ඔයගොල්ලන්ට මතක නම් 6 වෙනි වීඩියෝ එක බලපු කට්ටිය ඉන්නවා නම් අපි මේ linear interpolation එක පාවිච්චි කරේ. ඉතින් ඊට කලින් නෙමෙයි අපි වෙනමම බලමු linear interpolation එකේ results අපිට මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right. එතකොට මම මේකට මුලින්ම කරන්න යන්නේ event tick එකක් load කරනවා. event tick කියන එක load කරනවා. එතකොට event tick එක අරගෙන මම event tick එකේදී කරන්න යන්නේ string එකක් print කරනවා. message එකක් මේ විදිහට print කරන්න හදා ගන්නවා. මේකේ string එක විදිහට මම දාන්න යන්නේ අපේ linear interpolation එකේ result එක. ඊට පස්සේ අපි ගමු linear interpolation node එක. ඔයාලට පුළුවන් right click කරලා linear interpolation කියලා ගන්න. right. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් lerp කියලා ගන්න ඕනේ. material එකේදී අපි material editor එකේදීත් බලමු. material editor එකේදී linear interpolation කියලාම ගන්න ඕනේ. ඒක සමහර වෙලාවට පැටලෙනවා. right.
එතකොට මේ තියෙන්නේ lerp කියන එක. ඊට පස්සේ මේකේ return value එක අපි string එකකට මේ විදිහට connect කරනවා. right string එකකට connect කරාම දැන් හරි. එතකොට අපි අර අපේ ස්ලයිඩ් එකේ තිබ්බ රිසල්ට් එකම ගමු. right එතකොට a කියලා කියන්නේ 100යි අපි b වලට දෙනවා 50ක් ඊට පස්සේ අපි alpha එකට දෙනවා 0.5 කියන එක. right ඊට පස්සේ 0.5 කියන එක අපි දීලා compile කරලා අපි මේක play කරලා බලමු. right play කරලා බැලුවාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති හැම frame එකකින් frame එකට මෙතන 75 ගානේ වැටෙනවා. ඒ 75 කියලා කියන්නේ මොකද්ද? අර AB කියන එකෙන් linear interpolation එක අරගත්තට පස්සේ එන උත්තරේ. අපිට මේක ඕන මාරු කරන්න පුළුවන් 0.5 වෙනුවට අපි දාමු 0.3 වගේ එකක්. right 0.3 වගේ එකක් දාලා compile කරලා අපි ගත්තොත් අපිට හම්බ වෙනවා 85 කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ 0.3 කියලා හම්බ වෙන්නේ එකත් බිඳුවත් අතරින් 0.3 කියන එකන අරගෙන එහෙමත් නැත්නම් alpha කියන එකන 0.3 දී linear interpolate කරලා value එක කීයද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට a කියන එකන තමයි බිඳුවේ ඉන්නේ. එතකොට 0.3 කියන එකත් බිඳුවට ළඟ හින්දා 85 කියන උත්තරය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට 50ට කිට්ටු උත්තරයක් ගන්න පුළුවන් 0.8 වගේ ගියොත්. 0.8 විතර දාලා අපිට පුළුවන් compile කරලා play කරන්න. ඊට පස්සේ අපිට ඔයගලන්ට පේනවා ඇති 60 කියන උත්තරේ එනවා. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට 1 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ 2 කියලා දාලා බලමු. හරි. ඔයගොල්ලන්ට 2 කියලා දාලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ 2 කියලා දාලා බැලුවොත් ඔයගොල්ලන්ට එන්නේ බිඳුව කියන value එක. ඊට පස්සේ ඔයාලා 1 කියලා දාලා බැලුවොත් ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ විදිහට 50 කියන value එක. එතකොට ඒක බිඳුව කියලා එන්නේ මොකද? alpha කියන එක නම් හැම වෙලාවෙම එක බිඳුව අතරේ තියෙන්න ඕනේ. right. එතනින් එහාට එනවා නම් අපිට value එක බිඳුව වගේ තමයි එන්නේ. එතකොට හැම වෙලාවෙම alpha කියන එක නම් එක බිඳුව අතරේ තියෙන value එකක් වෙන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. right. ඊට පස්සේ අපි තව දෙයක් කරලා බලමු. ඒක තමයි අපිට පුළුවන් random value එකක්. right. අපිට පුළුවන් random value එකක් ගන්න. අපිට පුළුවන් right click කරලා random float කියන function එක ගන්න. random float. මේ random float එක අරගෙන අපිට පුළුවන් මෙතන alpha කියන තැනට මේ random float එක දෙන්න. එතකොට random float එකක් දුන්නා මොකද වෙන්නේ? මෙයා එක බිඳුව කියන තැනට වෙන වෙනම randomly අගයන් දාලා බලන්න. එතකොට අපිට එන්නේ 150 කියන අතර values එක values එනවා. right. ඒ කියන්නේ alpha කියන එක න අපි time base වෙනස් කරනවා. අපි කොහොමද මේක time base වෙනස් කරන්නේ? මොකද අපි මෙතන delta seconds කියන එක තියෙනවා මේ event tick එකේ. එතකොට frame එක by frame නැත්තම් frame එක දුවන තප්පර ගානට අනුව අදාළව මේකේ වැටෙනවා උත්තර. right. එතකොට මම මෙතන compile කරලා play කරලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන එක values එනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපි මේක event tick එක දාලා තියෙන නිසා මේක read කරගන්න අපිට අමාරුයි. ඒ නිසා අපිට පුළුවන් මේක event tick එක වෙනුවට right click කරලා අපි දාමු F key එක වගේ. right. අපි key F කියලා දැම්මොත් F key එක එනවා. එතකොට අපි keyboard එකේ F අකුර එබුවම මෙන්න මේ string එක print වෙන්න අපි දාමු. ඊට පස්සේ අපි මේක break කරමු. break කරලා compile කරලා right. ඊට පස්සේ F අකුර දැම්මොත් F අකුර දැම්මම වාට වෙන්නේ 56 ගානක් එනවා. 75යි ගානක් එනවා. 58යි 58යි 80යි 60යි 67 74 බිඳුව නෙමෙයි 90 මේ විදිහට 93 ඔන්න ඔය විදිහට values එනවා. right. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති 50 100 අතර alpha අගේ variate කර කර ඒකට අදාළ උත්තරේ මෙයා linear interpolation එක හරහා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි linear interpolation එකේ node එක වැඩ කරන්නේ. දැන් එතකොට ඔයගොල්ලෝ බලනවා ඇති දැන් මේ random float එකක් දැම්මා ඊට පස්සේ linear interpolation එක දාලා දැන් අපි මේ random values එහෙම දාලා බැලුවානේ. එතකොට දැන් මේක වගේ එකක් මොන වගේ තැනකදද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට සමහරවිට හිතෙන්න පුළුවන්. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් හිතන්නකෝ. අපි හිතමුකෝ fire එකක් තියෙනවා. ඒ කියන්නේ ගින්දර කොහක හරි particle එකක් දාලා ඊට පස්සේ අපි character එක එතනට ගියාම අපි damage වෙන්න හදනවා. සාමාන්‍යයෙන් අපි මෙහෙම හදන්නත් පුළුවන්. ගින්දර කියන එකට දාලා ගින්දර උඩට ගියොත් එහෙම player character එක විදියට health එක පහ බයින්නත් පුළුවන්. හැබැයි
ප්‍රැක්ටිකල් ජීවිතේදී එහෙම වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් ජීවිතේදී වුණත් ඊට පස්සේ ටිකෙන් ටික එහෙන් මෙහෙන් තමයි රත් වෙන්නේ. එතකොට රැන්ඩම් විදියට තමයි ඩැමේජ් එක වෙනවා නම් වෙන්නේ. එතකොට අපිට ඒ වගේ ගේම් මෙකැනික් එක ඇතුළෙත් අපිට ඒ වගේ පොඩි රියලිසම් එකක් ගේන්න ඕන නම් අපිට පුළුවන් හෙල්ත් එක අඩු වෙන ප්‍රමාණයක් දෙනවා. රයිට්? ඒ කියන්නේ උපරිම ගින්දරට ගියාට පස්සේ හෙල්ත් එක 10 20 වගේ අතර ප්‍රමාණයකින් තප්පරයකට නැත්තම් මේ පොඩි වෙලාවකට ඉවෙන්ට් එකක් වෙන වෙලාවෙදී තප්පරයකට වගේ මේ වෙනවා කියලා ගන්නවා. රයිට්? 10ත් 20ත් අතර ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ එන වැලියු එක රැන්ඩම් වෙන්නේ. ඊට පස්සේ අපි ඩැමේජ් එකට මේක මේ විදිහට කනෙක්ට් කරාම මොකද වෙන්නේ? අපි ගින්දර උඩට ගියාට පස්සේ 10යි 12යි 20යි 19යි ඊට පස්සේ ආයෙ 11යි අන්න ඒ වගේ රැන්ඩම් විදියට හෙල්ත් එක බහින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තැන්වලදීත් මේක මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ලොජිකලි ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ගේම් එකත් එක්කත් ක්‍රියේටිව් විදියට කොහොමද මේ මැත්ස් පාර්ට් එක වැඩ කරන්න කියන එක මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. රයිට්? ඒක ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්කම තමයි හැදෙන්නේ. ඕගොල්ලන්ට දැනට දැන් අපි ගේම් ප්ලේ ඩිසයිනින් ඉගෙන ගන්න. එතකොට ගේම් ප්ලේ ඩිසයිනින් වලදී ඕගොල්ලන්ට අනිත් ගේම්ස් උත් ඒවා හදලා තින්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඩැමේජ් එක වෙන්නේ කොහොමද? ඒ කියන පැරාමීටර්ස් එහෙම හොඳට ඩිස්කවර් කරොත්, ඒ කියන්නේ පොඩ්ඩක් හොඳට හොයලා බැලුවොත් ඕගොල්ලන්ටත් ඒ වගේ දේවල් නෝට් වෙලා ඊට පස්සේ ඒ වගේ දේවල් මේ විදිහට Unreal Engine එකේ ටක් ගාලා ප්‍රොටෝටයිප් කරලා බලන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මැටීරියල් එඩිටර් එකේදී කොහොමද මේ ලීනියර් ඉන්ටර්පොලේෂන් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට තවදුරටත් හොඳ එක්ස්ප්ලනේෂන් එකක් හම්බෙයි කියලා මම අනිවාර්යෙන් හිතනවා. ඒ නිසා තමයි මම මැටීරියල් එඩිටර් එකේදීත් මේක කරලා පෙන්නන්න යන්නේ. අපි යමු ෆස්ට් පර්සන් මැප් එකට. රයිට්. මෙතන ගිහිල්ලා මම කන්ටෙන්ට් වලට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මෙතන මම මැටීරියල් කියන ඔප්ෂන් එක දීලා අලුතෙන් මැටීරියල් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මම මේක lerp mat කියලා වගේ linear interpolation material කියන point එකට මම ඒ විදිය නමක් දීලා මම මේක double click කරගන්නවා. right. එතකොට අපි කතා කරා එක එක blueprint graph වර්ග ගැන නැත්නම් එක එක blueprint editors ගැන. එතකොට මේ තියෙන්නේ material වලට අදාළ blueprint editor එක. right. එතකොට මේ blueprint editor එක ගත්තොත් සාමාන්‍ය ඔයගොල්ලෝ first person character එක ඇතුලේ දකින මේ event graph එක කියන blueprint editor එකට වඩා වෙනස් කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. මේකෙදී ඔයගොල්ලන්ට හම්බෙනවා මෙන්න මේ විදියට නෝඩ් එකක්. මේක තමයි ඕගොල්ලන්ගේ මාස්ටර් මැටීරියල් එකට අදාළ නෝඩ් එක. එතකොට මේකට අදාළ ඉන්පුට්ස් ටික දෙන එකකින් තමයි ඕගොල්ලෝ අන්තිමට මැටීරියල් එකක් හදන්නේ. right. ඉතින් මැටීරියල් ගැනත් අපි ඉස්සරහට තව වැඩිපුර කතා කරමු. මම මේ වෙලාවේ මේක මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න නිසා මම ගොඩාක් විස්තර නොකර ඉන්නම්. මෙතනදී අපි linear interpolation node එකක් ගන්න ඕන. right click කරලා අපි මෙතනදී නම් linear interpolation කියන එක මේ විදිහට ගත්තම linear interpolate කියලා option එකක් අපිට එනවා. right. මේ linear interpolate එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් A B සහ alpha කියලා අර විදිහටම තියෙනවා. හැබැයි A B වලට values දෙකක් නෙමෙයි තියෙන්නේ. A B සහ alpha වලට values නෙමෙයි තියෙන්නේ. කෙලින්ම inputs දෙන්න කියලා තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඉතින් අපිට values දෙන්නත් පුළුවන්. values දෙන්නේ කොහොමද? ඔයා මේක click කරලා තියෙන වෙලාවෙදී මෙන්න මේ details panel එකට ගිහිල්ලා බැලුවොත් constant A එක කීයද? constant B එක කීයද? constant alpha එක කීයද කියලා මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මේක node එක ඇතුලේ වෙනස් කරන්න බැරි වුණත්. right. ඒ වුණත් අපි constants නෙමෙයි දෙන්න යන්නේ. අපි බලමු. මම කරන්න යන්නේ vector parameters දෙකක් හදා ගන්නවා. අපි vector parameters කියලා කියන්නේ material editor එක ඇතුලේදී අපිට change කරන්න පුළුවන් color එකකට. right. එතකොට මම right click කරලා vector parameter කියලා දානවා. එතකොට අපිට එනවා vector parameter. right. ඊට පස්සේ මම මේකට දෙනවා color 1 කියලා මම rename කරගන්නවා. ඊට පස්සේ මම මේක copy paste කරලා control C control V ගහලා copy paste කරලා මේකේ rename කරගන්නවා color 2 කියලා. ඒක බලමු rename කරලා right. ඊට පස්සේ මම මේකේ උඩ මේ සුදු පාට තියෙන pin එක අරගෙන මෙතනට set කරනවා. මේ pin එක මෙතනට set කරනවා. right. ඔයගොල්ලෝ material editor එකට අලුත් නම් වැඩිපුර හිතන්න එපා. මම මේ දේවල් පස්සේ අපේ වීඩියෝස් කියාගෙන යනකොට කියලා දෙනවා. ඊට පස්සේ මම මේක base color එකට setup කරනවා. base color එකට setup කරලා මම මොකද කරන්නේ? මේකෙදි මම රතු පාට තනිකර රතු පාට ගන්නවා. ඒ නිසා මම මෙතන R කියන එක 1 කියලා දීලා enter කරලා okay කරනවා. ඊට පස්සේ මම මෙතන තව පාරක් click කරලා G කියන එකට 1 කියලා දීලා okay කරනවා.
එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති අපේ දැන් කලර්ස් දෙකක් ලෝඩ් වුණා. තාම ග්‍රීන් එක ආවේ නැහැ. රයිට් ග්‍රීන් එකත් ආවා. දැන් මේ දෙක සෙට් කරාම ඕගොල්ලන්ට පේනවා ඇති අපේ මැටීරියල් එක කහ පාටයි කියලා. ඇයි අපේ මැටීරියල් එක කහ පාට? ඒකට හේතුව මෙතන linear interpolation node එකට ගිහිල්ලා බැලුවොත් alpha එක තියෙන්නේ 0.5. ඒ කියන්නේ මොකක්ද? color 1 එකේ color 2 එකේ අතර මැද හරි මැද color එක තමයි මෙතනට එන්නේ. right? හරි මැද color එක තමයි මෙතනට එන්නේ. ඉතින් මම හිතනවා මේක හරිම ලස්සන දෙයක් කියලා ඒ විදිහට අපි දකිනකොට right? ඊට පස්සේ අපිට මෙතන එක කියලා දෙන්න පුළුවන්. එක කියලා දුන්නොත් මොකද වෙන්නේ? අපි කෙලින්ම එනවා කොළ පාටට. අපි බලමු. right. එක කියලා කියන්නේ කොළ පාට. මොකද ඒක B value එක නිසා. ඊට පස්සේ අපි මෙතන බිංදුව දුන්නොත් අපිට ගන්න පුළුවන් රතු පාට. right නියමයි. ඊට පස්සේ මම මෙතන preview mesh එකට plane එකක් දාන්නම්. plane එකක් දාලා දැන් අපිට alpha value එකක් දෙන්න පුළුවන්. අපිට පුළුවන් alpha වලට texture එකක් උනත් දෙන්න. මම texture එක වෙනුවට linear gradient එකක් ගන්නවා. right? linear gradient එකක් ගන්නවා. එතකොට මම හිතන්නේ ඔයගොල්ලෝ gradient කියන එක දන්නවා ඇති. gradient එකකින් වෙන්නේ සුදු සහ කළු අතර values ටික මාරු කරගෙන යනවා. right? මේක sorry මේක double click කරොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ gradient එක right? එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතනදී නම් රතු පාට තියෙන්නේ. හැබැයි ඔක සුදු පාටෙන් හිතන්න මෙතන කළු පාටේ ඉඳලා රතු පාට වෙනකන් මෙන්න මෙහෙම fade වෙලා එනවා. ඒකට කියනවා අපි gradient එකක් කියලා. right? එතකොට U gradient කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් XY වගේ textures වලදී පාවිච්චි කරන්නේ UV කියන අකුරු දෙක axis දෙකට. එතකොට U කියලා කියන්නේ මේ x පැත්තට තියෙන gradient එක කියන එක. y පැත්තට තියෙන gradient එක තමයි V gradient කියලා තියෙන්නේ. right. ඒක අපි අයින් කරමු. ඊට පස්සේ මෙතන මේ U gradient කියන එක මම set කරනවා මෙන්න මේ alpha කියන එකට. right. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ gradient එක අරගෙන මේ gradient එකට අර මේ lerp එකේ අපි දීලා තියෙන AB values දෙක assign කරගන්න. right. එතකොට මෙයා සුදු පාටට දෙනවා මෙන්න මේ කොළ පාට value එක, කළු පාටට දෙනවා මෙන්න මේ රතු පාට value එක. right? නියමයි නේද? මොකද සුදු පාට කියලා කියන්නේ 1. රතු පාට කියලා කියන්නේ බිංදුව. අපිට colors වලින් ඒ විදිහට numbers වලට convert කරගන්න පුළුවන් color එකක්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. right. ඒ වගේම තමයි අපිට මොකක් හරි texture එකක් දෙන්නත් පුළුවන්. මම linear gradient එක අයින් කරලා right click කරලා මම දෙන්න texture sample කියන එක. texture sample එකෙන් අපිට පුළුවන් මොකක් හරි texture එකක් connect කරන්න අපේ alpha එක. right. එතකොට මේකෙදි අපේ error එකක් එනවා. ඒකට හේතුව අපි texture එකක් select කරලා නැති නිසා මම මෙතන texture එකට අපි බලමු මොන වගේ texture එකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතන තියෙනවා Unreal Engine එකේ logo card එක. මම මේක select කරොත් අපි බලමු මෙතන දැන් සුදු පාට කියන එක නම් මොකද්ද වෙන්න ඕනේ? කොළ පාට වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන වටේ තියෙන අලු පාට නිසා අලු කියලා කියන්නේ සුදු සහ කළු කියන අතරමැදනේ. එතකොට එයා 0.5යි alpha කියන එක. එයාට හම්බෙන්නේ කහ පාට කියන color එක. right? කහ පාට කියන color එක. right. මම තව පොඩි දෙයක් පෙන්නනවා. අපිට පුළුවන් ඕන මැටීරියල් ඇතුලේ පොඩි ඇනිමේෂන් එකකුත් හදන්න. ඒකට අපි තියෙනවා panel. මේ විදිහට panel කියලා coordination එකක් තියෙනවා. මේකෙදි මම මේක UV එකට මේ විදිහට set කරලා මම මෙතන speed එකට 1 කියලා දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් animated material එක. අපි බලමු. right. ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේකේ අර U කියන direction එකට අපේ logo එක යනවා. right. එතකොට අපිට පුළුවන් මේ විදිහට materials animate කරන්න. එතකොට මට මතක් වෙන දේ තමයි අපිට පුළුවන් linear interpolation එක දාලා මේ colors දෙක අතර මැද්දේ light එකක colors මාරු වෙනවා වගේ. දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ computers වල කැමති කට්ටියනේ. එතකොට computers වල ඕගොල්ලෝ දන්නවනේ RGB කියලා ඔය light set තියෙනවා. එහෙම තියෙනවනේ. එතකොට RGB එහෙම colors කොහොමද ඕගොල්ලන්ගේ මාරු වෙන්නේ? right. එක පාට මාරු වෙනවනේ. එතකොට ඔන්න RGB වගේ effect එකක් ඔයගොල්ලන්ගේ computers වල hardware වල තියෙන RGB lighting system එකක් වගේ effect එකක් අපිට පුළුවන් ලේසියෙන්ම මේ linear interpolation එක හරහා හදාගන්න material edit එකේ. අපි බලමු. ඒක අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට.
අපිට ඕන වෙනවා මේකට sign කියන කෝඩ් එක. right. මේ sign කියන කෝඩ් එකට අපි සාමාන්‍යයෙන් time කියන පැරාමීටර් එක කනෙක්ට් කරනවා. මේ time කියන එක මෙතනට දාලා අපිට sign කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ගොඩක් ස්මූත් වෙන්න මම මේක divide කරනවා මුලින්. right. මේක කරන එක ගැන වැඩි හිතන්න එපා. මේක ඔයගොල්ලන්ට තේරුන්නේ නැහැ කියලා මුකුත්ම හිතන්න එපා. මම මේක දෙකෙන් බෙදලා ඊට පස්සේ මම මේකට එකතු කරනවා add. අපි මේ දේවල් පස්සේ තව ටියුටෝරියල් වල ඉස්සරහට කතා කරනවා. විශේෂයෙන් මැටීරියල් එහෙම ගැන කරනකොට 0.5ක් මේකට එකතු කරලා මේක කරන්නේ රිසල්ට් එක හොඳ වෙන්න. right. මේක ඇනිමේෂන් එකේ රිසල්ට් එක හොඳ වෙන්න. ඊට පස්සේ මම මේක alpha එකට කනෙක්ට් කරනවා. මේක alpha එකට කනෙක්ට් කරලා මම මෙතන preview mesh එකට දෙන්න sphere එක. අපි බලමු. right. sphere එකේ ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මේ විදිහට මේ දෙන්නගේ colors දෙක මාරු වෙනවා. අපිට මේක slow down කරන්න පුළුවන්. මෙන්න මේ sign කියන variable එකට ගිහිල්ලා අපි මෙතන 5ක් වගේ දෙමු. right. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේක තව ටිකක් හිමීට තමයි මාරු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට අර RGB වගේ effect එකක් ගන්න පුළුවන්. එතකොට RGB කියනකොට part 3ක් තියෙනනේ. අපේ මෙතන තියෙන්නේ RG කියන දෙක විතරයි. අපිට බැරිද part 3ක් ගන්න? අපිට පුළුවන් part 3ක් ගන්න. linear interpolation එකේ ඒකටත් අපිට node එකක් තියෙනවා. ඕගොල්ලෝ linear interpolation එක ගත්තොත් බලමු. linear interpolation එකට අපිට තියෙනවා බලමු 3 color. right. මෙතන තියෙනවා lerp 3 color කියලා. අපි මේක දෙමු. lerp එක 3 color එක දුන්නම ඒකෙදි තියෙන්නේ lerp එක. අතනදි තියෙන්නේ linear interpolation කියන එක. අර ඕකින්ද තමයි අර පොඩ්ඩක් node එක හොයද්දි මට පැටලෙන්නේ. ඊට පස්සේ අපි මෙතන colors දෙකක් අරගෙන මේකත් අපි control C control V ගහලා copy කරගමු මේ node එක. right. මේක තුන දාලා enter කරමු. ඊට පස්සේ මේක double click කරලා මම මෙතන එක කියන එක වෙනුවට මේක බිංදුව දාලා blue එකට එක දාලා මම මෙතන okay කරනවා. දැන් අපිට තියෙනවා RGB colors තුනක්. මම මේක A එකට set කරනවා, මේක B එකට set කරනවා, මේක C එකට set කරනවා. ඊට පස්සේ alpha එකට මේක set කරලා result එක අපි base color එකට set කරනවා. මොකද base color එකකින් තමයි මේ surface එකේ part කියන value එක දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ විදිහට අපිට animated material එකක් හම්බ වෙනවා. linear interpolation එක හරහා colors තුනම මාරු වෙන විදිහට නිකන් RGB computer part එකක් වගේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් අපේ Blender tutorials බලලා මොකක් හරි computer part එකක් model කරලා VGA card එකක් වගේ ඊට පස්සේ ඒක Unreal Engine එකට අරගෙන මේ වගේ animated material එකක් දාලා RGB කියන feeling එකක් දෙන්න. right. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට linear interpolation එක කොහොමද පාවිච්චි කරන්නේ ඒ අතරමැද value එකක් එන්නේ කියන simple concept එක ඕගොල්ලන්ගේ ඔළුවට හොඳටම යන්නේ නැති කියලා මේ කියලා දුන්නේ ඒවත් එක්කම සහ ඒකෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එකත් ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති. ඉතින් linear interpolation එක අපි කලින් 6 වෙනි වීඩියෝ එකේදීත් අපි කතා කරා. ඉතින් 6 වෙනි වීඩියෝ එකේදී කතා කරාට අපි ඒක ගැන ගොඩක් explain කරේ නෑනේ. ඒ වුණාට linear interpolation එකට වෙනම 7 වෙනි වීඩියෝ එක මම dedicated කරලා කරේ. මොකද linear interpolation එක කියන එක blueprints වලදී අපිට ගොඩාක් පාවිච්චි කරන්න වෙනවා. ගොඩාක් තැන්වලදී විවිධ විදියට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒක හරියට ඕගොල්ලන්ගේ ඔළුවට ගිහිල්ලා තිබ්බේ නැත්නම් ඕගොල්ලන්ට ඒක සමහර වෙලාවට තේරුමක් නැති වෙයි. ඇයි මම blueprint එකේදී මෙහෙම එකක් පාවිච්චි කරන්නේ මොකක්ද මේ කියලාවත් අර තේරුමක් නැතුව වැඩ කරලා වැඩක් නැහැ. ඒ නිසා තමයි මම මේක ගොඩක් පැහැදිලි කරලා කිව්වේ. අපි ආයෙමත් පාරක් යමු අපේ slides වලට. right. එතකොට alpha value එක. ඉතින් මම හිතන්නේ alpha value එක ගැන ඔයගොල්ලන්ට දැන් අදහසක් තියෙනවා. අපි දන්නවා alpha value එක අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට මේ alpha කියන එකන එක value එකක් වෙන්නත් පුළුවන්. linear interpolation එකදී alpha කියන එකනව අපිට එක value එකක් විදියට ගන්නත් පුළුවන්. එක මොකක් හරි random value එකක් විදියට ගන්නත් පුළුවන්. එතකොට එක value එකක් කියනකොට මම කලින් කිව්වේ define කරලා 0.5 0.3 මේ විදියට. එහෙම නැත්නම් අපි අර කලින් preview කරා වගේ random float කියන node එකක් හරහා අපිට random value එකක් කැමති තැනකදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක time based random value එකක් කරන්නත් පුළුවන්. අර කිව්වා වගේ ඒ කියන්නේ event tick එකක් දාලා හරි වෙන මොකක් හරි දාලා හරි අපි ඒක time based random value එකක් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි time based අපිට ඕන විදිහට control කරපු value එකක් වෙන්නත් පුළුවන්.
එතකොට time based අපිට ඕන control අපිට ඕන විදිහට control කරපු value එකක් විදිහට alpha කියන අගය දෙන්න නම් අපිට හම්බෙන option එක තමයි timeline කියන option එක. එතකොට ඒක තමයි අපි අපේ 6 වෙනි වීඩියෝ එකේදී කරේ. එතකොට ඒක ගැන තමයි මම මේ දැන් explain කරලා ඕගොල්ලන්ට කියන්න මේ වෙනකන් අරගෙන ආවේ. right. එතකොට timeline node එක කියලා කියන්නේ මොකද්ද? Timeline nodes are special nodes within blueprints that provide time-based animation to be quickly designed and played back. ඒ කියන්නේ time-based animations ටක් ගාලා හදන්න blueprints ඇතුලේ තියෙන node එකක් තමයි timeline කියලා කියන්නේ. එතකොට මේකෙදි events, floats, vectors, colors කියන දේවල් වලට අපිට timeline එකත් එක්ක set කරලා keyframes දෙන්න පුළුවන්. right. අපි එතකොට කලින් දවසේදී පාවිච්චි කරේ float කියන type එකට තමයි time එක ගෙනන්නේ. right. ඊට පස්සේ මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ගත්තොත් ඒගොල්ලෝ specifically මේක build කරලා තියෙන්නේ පොඩි animation වලට non cinematic දේවල් වලට. ඒ කියන්නේ දොරක් අරින එකකට, light එකක පාට මාරු කරන එකට, light එකක ඒ කියන්නේ intensity එක වෙනස් කරන එකට, ඒ වගේ පොඩි අර cinematic විදියට ගොඩාක් advanced විදියට control කරන්න ඕනේ නැති time එකත් එක්ක base වෙන පොඩි දේවල් වලට තමයි මේ timeline එක අපිට දීලා තියෙන්නේ. right. එතකොට timeline node එක ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති අපි timeline node එකක් ගත්තා. එතකොට timeline node එකේදී මේ විදිහට තමයි ගත්තේ. ඒකෙදි අපි timeline එක ගත්තම අපි කරේ time එකත් එක්ක අපේ alpha value එක variate කරා. time එකත් එක්ක අපේ alpha value එක තමයි අපි variate කරේ. ඒ නිසා තමයි අපි මේක බිඳුවේ ඉඳලා 1 වෙනකන් විතරක් දීලා ඊට පස්සේ ඒකට assign කරේ අර AB කියන values දෙක. right. එතකොට alpha value එකක් අපි define කරනවා නම් timeline එකේදී අපි බිඳුව 1 කියලා දෙන්න ඕනේ. right. එතකොට timeline එකේදීත් අපිට මේ interpolation කියන එක නැත්නම් estimation එක කියන එක හම්බ වෙනවා. 6 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරා timeline එකේදී අපි ඒ keyframes ටිකක් අරගෙන ඊට පස්සේ right click කරලා අපිට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ auto, user break, linear ඊට පස්සේ constant වගේ key interpolation එකක් දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට දුන්නම අපිට මෙන්න මේ විදිහේ එක වර්ගයේ graph ගන්න පුළුවන්. right. ඒකෙනිත් අපි කරන්නේ අර කිව්වා වගේ අපි values දෙකක් දෙන්නේ. හරි මේකේ dots වලින් තියෙන්නේ අපි දෙන values ටික ඒව තමයි අපේ known values. අපි දන්නේ බිඳුව ඉඳලා 1 වෙනකන් යන්න ඕනේ. හැබැයි කොහොමද යන්නේ කියලා දන්නේ නැත්නම් ඒ කොහොමද යන්නේ කියලා define කරගන්න ඕන නම් එක විදියට preset වල විදියට අපි දෙනවා අර key interpolation කියන presets ටික. right. එතකොට linear interpolation, key interpolation ඔය වගේ දේවල් වලින් interpolation කියන වචනය මහ ලොකු ඒ කියන්නේ අමුතු වචනයක් නෙමෙයි කියන එක තමයි මම ඔයගලන්ට මේ පැහැදිලි කරන්නේ. interpolation කියලා කියන්නේ just estimate කරනවා කියන දේ. ඒක mathematically දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි ලොකු දෙයක් නෙමෙයි. අපි ගිහිල්ලා බලමු Unreal Engine එකේ අපේ කලින් දවසේ කෝඩ් එකට. right. ඔයගොල්ලන්ට මතක ඇතිනම් අපේ මේ විදිහට තමයි අපි timeline එකේ ඊට පස්සේ output එක මේ විදිහට alpha value එකට connect කරලා A value එක 96 දීලා B value එක 0 දුන්නේ. ඒකෙන් තමයි අපි crouch වෙනකොට ඒ camera animation එකේ ඒ animation එක smooth කරලා ගත්තේ. එතකොට මේ crouch alpha කියන එක අපි double click කරලා මේ විදිහට ගත්තොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ තමයි අපේ alpha value එක. මේ තියෙන අපේ alpha value එක, මේ තියෙන්නේ time එක. එතකොට අපි time එකත් එක්ක alpha value එක control කරලා ඊට පස්සේ අපිට ඕන විදිහට අපි පාවිච්චි කරාම මෙන්න මේ විදිහට timeline එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට key එකක් select කරලා right click කරාම අපිට මෙතනක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති key interpolation කියලා. right. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට interpolation කියන එක linear interpolation එක සහ ඊට පස්සේ interpolation කියන එක generally ගත්තොත් මොකක්ද කියන එක හොඳටම අද වීඩියෝ එකෙන් තේරුණා කියලා. ඉතින් අපි 7 වෙනි වීඩියෝ එකත් එක්ක බලමු කොහොමද තවත් දේවල් කරන්න කියලා මේ blueprint graph එක use කරලා අපේ gameplay designing වලට. ඒ වගේම තමයි දැන් මේ අවුරුද්දේ අන්තිම. එතකොට මේ අවුරුද්දේ අන්තිමේදී අපි master class එක පටන් ගත්ත විදිය, ඊට පස්සේ අපි master class එකේ progress එක, අපි ඉස්සරහට මොනවද plans තියෙන්නේ සහ future game industry එක තව මොනවද වෙනස් වෙලා තියෙන්නේ වගේ දේවල් ටිකක් ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉදිරි සති කිහිපෙදී අපි videos ටිකත්
දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි එතකන් සුබ දවසක් කියලා කියමු.